තෙරුවන් සරණයි. අපේ පොඩි හාමුදුරුවෝ සිල්මෑණිවරු වගේම දුවල පුතාලට DP education තුලින් DP පිරිවෙන යටතේ අපි ගෙනෙන ත්‍රිපිටක ධර්මය විෂය පිරිවෙන් අවසාන පන්තිය නැත්නම් පහේ පන්තියේ පාඩම් එකෙන් එක විස්තර කරන අතරේ අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 19 වෙනි පාඩම. 19 වෙනි පාඩම ගත්තම මේ 19 හඳුන්වලා තියෙන්නේත් ධම්මපදය කියලාමයි. 18 පාඩමත් අපි කතා කළේ ධම්මපදය කියලා. මේක ධම්මපදය මේක එක කියලා යොදලා තියෙනවා. මේක 9 වෙනි වර්ගය ධම්මපදයේ 9 වෙනි වර්ගය පාපය නම් බිහිසුණුය කියලා තමයි පාඩමේ නම තියෙන්නේ. පාපය නම් බිහිසුණුය. හැබැයි ධම්මපදයේ පාප වර්ගය. ධම්මපදයේ පාප වර්ගය 9 වෙනි වර්ගයේ පාප කියන වර්ගය තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩමත් ටිකක් දිග පාඩමක්. දිග කිව්වම බය වෙන්න එපා, කම්මැලි හිතන්න එපා. ඉතින් ධම්මපදයේ පාප වර්ගයේ ગાථා කීපයක් තියෙනවනේ. ඉතින් ඒව ඔක්කොම ඉගෙන ගන්න එපා. ඔක්කොම අද කතා කරන්න වෙලා මදි නිසා අපි අද මේ පාඩමෙන් කතා කරනවා ඒ හැඳින්වීම සහ කතා දෙකක් වගේ කතා කරන්න පුළුවන් වෙයි. ඒ හින්දා ධම්මපදයේ 1 කියලා පොතේ 1 කියන කොටස වෙන් කළ නැතුණා හොයන්න එපා කොහෙද 1 කියන කොටස කියලා. එහෙම එකක් නැහැ. ඒක මම යොදාගත්තේ පොඩි හඳුනන තේරුම් ගන්න පහසුවට. එතකොට 19 වෙනි පාඩමේ පළවෙනි කොටසට යමු. මුලට පාඩමේ මුලට යමු. පාඩමේ මුලට ගියාම ධම්මපදයේ පාප වර්ගය නැත්නම් 9 වෙනි වර්ගය කුමටද කුසලට කම්මැලි වන්නේ? මේක තමයි පළවෙනි කතාව හැටියට තියෙන්නේ. පළවෙනි කුමටද කුසලට කම්මැලි වන්නේ? ඇයි පින් කරන්න කම්මැලි වෙන්නේ කියලා තමයි අහන්නේ. සියලු පව් නොකිරීමත් මේ හැඳින්වීම කොටස අර පළවෙනි කතාවට පිවිසෙන්න ඉස්සලා මේ හැඳින්වීම කොටස තියෙන්නේ. සියලු පව් නොකිරීමත් කුසල් වැඩි දියුණු කර ගැනීමත් සිත පිරිසුදු කර ගැනීම සිදු කළ යුතුය යන්න බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. මේක කියනකොට ගාථාවක් මතක් වෙන්න ඕනේ නේද? සියලු පව් නොකිරීමත් සියලු කියනකොට සබ්බ පව් නම් පාපස්ස ඔන්න මතක් වෙනවා. සබ්බ පාපස්ස අකරණං සියලු පව් නොකිරීම කුසලස්ස උපසම්පදා. ගාථා මතකනේ. කුසල් වැඩි දියුණු කර ගැනීම චිත්ත පරියෝදපන සිත පිරිසුදු කර ගැනීම. ඒතං බුද්ධාන බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඕක බුද්ධානුශාසනා කියලා සමහරවල් වැරදි. ඔය ගාථාව ලියනකොටත් බුද්ධාන ශාසන වචනේත් මතක තියාගන්න. එතකොට ඒක ගාථාවේ තේරුම තමයි මේ සරලව ලියලා තියෙන්නේ. මේක අනුශාසනා. සත්‍ය පාපයට නැඹුරු වීම වැඩි ආයාසයකින් තොරව බොහෝ විට ඉබේම සිදුවේ. මිනිස්සු පව්කම් කරන්න මහන්සි ගන්න ඕනේ. ඒක ඉබේ වෙන දෙයක්. හැබැයි ඒ නිසා පාපය කුමක්ද හඳුනාගෙන නිතරම එයින් ගැලවීමට වෑයම් කරන්නට ඕන. පවෙන් වැළකෙන්නයි උත්සාහ කරන්න ඕනේ. පව්කම් කරන්න නිකන් ලොකුඩක් මහන්සි වෙන්න ඕනේ. හරි ලෙහෙසි. දැන් හිතන්නක පොඩි අඳුන දැන් අපි හිතන්න පව් සත්තු මරනවා. අපි ගෙඩියක් මොනවා හරි ගහක් හිටවලා ගෙඩියක් ගන්න පැලයක් හිටවන්න ඕනි, වතුර දාන්න ඕනි. ඕක මහන්සිලා එළවලුවක් හදාගන්න ගියොත් මාස ගාණක් යනවා. හැබැයි ඉන්න ඌරෙක් හරි මුවෙක් හරි මරාගෙන ගන්න පොල්ලක් අරන් ගියා, තුවක්කුවක් හරි මොකක් අරන් ගියා, වෙඩි තිබ්ව නැත්තම් මන්දක් දැම්ම මැරුවා. මරාගෙන හරි ලෙහෙසි නේ. පිලි කොක්කක් අරන් ගියා දැම්ම අල්ලගත්ත මාළුවේ කණ්ඩ ලෙහෙසි. වැඩි උමනාවක් කියන වැඩි ලකුවට මහන්සි වෙන්න ඕනේ. ලෙහෙසි. පව්කම් කරන්න ලෙහෙසි. හොරකම් කරන්න හම්බ කරන්න ගියා මුදේ ඉඳලා රෑ වෙනකන් දාඩිය දාගෙන දුක් විඳලා මහන්සි වෙලා කීයක් හරි වගන කොච්චර මහන්සි වෙන්න මොකොත් නෑ. ඉතින් හිමීට කාගේ හරි දෙයක් උස්සන්න පුළුවන් නම් අහුවෙන්නේ නැතුන අහුනොත් නම් ඉතින් ගුටි කණ්ඩ හම්බ වෙනවා. හැබැයි අහුවෙන්නේ නැත්නම් හොරකම් කරන්න ලෙහෙසි. ඒ කියන්නේ
අනේ බැලුවා කෙහෙල් කැනක් හිටවලා කෙහෙල් පැලයක් හිටවලා ඔක ලොකු වෙලා කැනක් හැදෙනකම් බලා ඉන්න අවුරුද්දක් විතර යනවා. හැබැයි අනුන්ගේ කෙහෙල් කැන හොරෙන් ගිහිල්ලා පීයක් අරගෙන කපලා අරන් යන්න එච්චර ගේදක් නෑ. පැබාගින් කරන්න පුළුවන් වැඩක්. පව්කම් කරන්න ලෙහෙසි ඒකයි කියන්නේ. කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. හැබැයි ඉතින් වැඩි වෙලා එනකොට ඉතින් මී පැණි වගේ තමයි පව්කම්. හැබැයි කර්ම විපාක එනකොට ගින්දර වගේ දුක් විඳින්න වෙනවා. එතකොට නිතර මේන් ගැලවීමට වෑයම් කරන්න ඕනි පව් දැනගත්තට පස්සේ. පාපය යනු කුමක්ද? එහි විපාක කවරේද යන්න බුදුදහමේ නිතර විස්තර කරේ. නිතරම පව් මොනවද? එකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා බුදුදහම නිතරම විස්තර කරනවා. ධම්මපදයේ යමක වර්ගයේ සහ තවත් තැන්වල පාපය ගැන දෙසූ දහම් රැසක් දක්නට ලැබේ. විශේෂයෙන් පාපය ගැනම කියවෙන දහම් පද කිහිපයක් පාප වර්ගයේ අඩංගු වේ. ඔය ධම්මපදයේ මුල් ගාථා බලන්නකෝ. එතකොට මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන්නේති චක්කන්නව හතෝ පද. මතකනේ ඒකත් කියන්නේ පව් ගැනනේ. මොනවා හරි හිතින් මනෝ පුබ්බංගමා ධම්ම මනස පූර්වංග මනෝ සෙට්ඨා මනස ශ්‍රේෂ්ඨ මනෝමයා මනසින්මයි කරන්නේ. මනසාචේ පදුට්ඨේන නරක හිතින් කවුරු හරි දුෂ්ට චේතනාවෙන් මොනවා හරි භාසතිවා කරෝතිවා කිව්වොත් කරොත් ඒකේ දුක එනවා කොයි වගේද? චක්කන්න වහතෝ පදං කරත්තේ බැඳපු හරක පසුපස් වෙන වගේ කියලා. එතකොට අපිට කියනවා. ඒ වගේ ධම්මපදයේ යමක වර්ගයේ ගාතාවක් මම කිව්වේ ඒකත් ගාතා ගොඩක් තියෙන පොඩි හඳුලා මුලින්ම ඉගෙන ගත්තා. ඒක දන්නවා. ඒතර ඒ වගේම තවත් මේ පාපය ගැනම තනිකර මේ පාපය ගැන කියන ගාතා ගොඩක් තියෙනවා පාප වර්ගෙහි. පාප වර්ගයේ තනිකරම පව් පිළිබඳව ගාතා තමයි අපි දැන් මේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පාපය වළක්වා ගැනීම කල යුත්තේ නිතර කුසලයේ යෙදීමේය. ඒතර පවින් වැළකෙන්න නම් මොකද කරන්න ඕනේ? කුසලයෙහි යෙදෙන්නට ඕන. පින්කම් වල යෙදෙන්නට ඕන. ඒක තමයි අපට කරන්න තියෙන්නේ. එතකොට පවින් වැළකෙන්න නම් කුසලයේ යෙදෙනකොට පව අඩු වෙලා යනවා. පාපේ දුක්ගෙන දෙන්නේකි. පාපය කියන්නේ දුක් ගෙනලා දෙන දෙයක්. ඒ නිසා පාපයේ බහුලව නොකළ යුත්තකි. බහුලව කියන්නේ පව් ගොඩක් බහුල වශයෙන්ම කරන්න හොඳ නැහැ. පව් කරන්නාට ඒ කරන අවස්ථාවේ එය බරපතල කම නොවටෙහි ඔන්න වැඩි. පව් කරනකොට ඒකේ බරපතලකම තේරෙන්නේ නැහැ. ඒ වැටෙන්නේ විපාක දෙන දවසට යන්න. කවදා හරි විපාක දෙනකොට තමයි අයියෝ මං කරගත්ත මෝඩකමක් කියලා තැවෙන්න වෙන්නේ. මේවා සුළු සුළු පව් යයි කියා පාපය නොසලකා නොහැරිය යුතුය. මේක චූටි පවක්. මේක චූටි පවක් කියලා චූටි කියලා අයත් හරින්න එපයි. චූටි ඒව ගොඩක් එකතු වුණාම ලොකු වෙනවා. ඒක නිසා චූටි කියලා අත්හරින්න එපා කියලා කියනවා. සුළු සුළු පව් රැසක් ගොඩ ගැසීමෙන් මහා පව්කාරයෙක් වෙයි. මොකද වෙන්නේ? චූටි පව් ගොඩාක් එකතු වුණාම ලොකු පව්කාරයෙක් වෙනවා. පාපය හලාහල විසක්සේ බැහැර කළ යුත්තේකි. හලාහල විස කියන්නේ චුට්ටක් ගෑවුනත් මැරෙනවා. ඒ වගේ පව කියන්නේ හරියට මරණයක් වගේ. ඒ නිසා පාපයට ඩිංගක්වත් හිතන්න එපා කියනවා. ඒකට යොමු වෙන්න එපා. පව් කරන්නාට ඒ විපාකයෙන් ගැලවීමට නම් ලොව කිසිදු ක්‍රමයක් නැත්තේ යනාදී පාපය පිළිබඳව කරුණු ගාථා 13ක් මෙහි එයි. එතකොට මේ පාපේ විස්තර කරන ගාථා 13ක් අපේ පොඩි හාමුදුරන්ට ඉගෙන ගන්න තියෙන පාප වර්ගයේ පව පිළිබඳව ගාථා 13ක් තියෙනවා. එතකොට අපට කතා කරන්න තියෙනවා සුළු සුළු පව් කියලා සලකන්න එපා. කෝකත් පාපේමයි. සුළු සුළු මේ කියනකොට මතක් වෙන්න ඕනේ ජල බින්දු නිපාතේන ක්‍රමසේ පූර්යයක් ගැට මතකනේ. එතකොට ජල බින්දු නිපාතේන වතුර බින්දු වැටිලා කලයක් පිරෙනවා වගේ. දැන් ඔය දැකලා තියෙන සමහරට ටැප් එකකින් වතුර බින්දුවක් අපි කියන්නේ ලීක් වෙනවා කියලානේ චුට්ටක් හැලෙනවා. එහෙම වතුර බින්දුවක් හැලෙනකොට අපි මොකද කරන්නේ? සමහරට භාජනයක් තියලා තියෙනවා. සමහරට කලයක් තියලා තියෙනවා. මොකද වෙන්නේ? බලනකොට
එළි වෙනකොට ලොකු කලයක් පිළ චූටි බින්දු වතුර වැටෙන්නේ. හැබැයි ලොකු වතුර කලගෙඩියක් බවට පත් වෙනවා. පිරෙනවා. ඒ වාගේ අපිටත් පොඩි හාමුදුරනේ පව චූටි පව එකතු වෙනම ලොකු පවක් එකතු වෙනවා. පව්කාරයෙක් වෙනතර අපි පව්කාරයෙක් බවට පත් වෙනවා. එතකොට පාප වර්ගයේ හැඳින්වීම තමයි අපි අද කතා කළේ. ඊට පස්සේ අපි යනවා ධම්මපදයේ. එතකොට පාප වර්ගයේ පළවෙනි ගාථාවට. එතකොට පාප වර්ගය හඳුන්වලා තියෙන 9 වෙනි වර්ගය. එතකොට මතකයි 9 වෙනි වර්ගයේ පාප වර්ගයේ තිබුණු එකම සලුව පුදා සබ්බ චතුක්කය දිනු දුගියා. එතකොට මෙතන කියනවා තිබුණු එකම සලුව පුදා සබ්බ චතුක්කය දිනු දුගියා. එතකොට පාපේ යටපත් කරන්න කුසලය ගැන කියනවනේ. එතකොට පින ගැනත් මේ පින පව දෙක එකට යන්නේ. ඒකයි මෙතන කතා කරන්නේ. ඒකයි එතකොට ඒක සාටක බමුණා. ඒක සාටක බමුණගේ මේ පළවෙනි කතන්දරයේ පාප වර්ගයේ කතා කරන්නේ ඒක සාටක බමුණගේ කතාව. මේක අහලත් ඇති ප්‍රසිද්ධ කතාවක්. ඒක සාටක කිව්වේ එක සලුවක් තිබිච්ච බමුණ හින්දා ඒක සාටක කියලා ප්‍රසිද්ධ වුණා. සවැත් නුවර. අර කතා ගොඩක් වගේම මේකත් තියෙන්නේ සවැත් නුවරමයි. චූල ඒක සාටක නම් දුගී බමුණෙක් විසීය. එම බමුණාටත් බැමිණීටත් ගෙයින් පිටත යෑමේදී උඩුකය වසා ගන්නට තිබුණේ එකම උතුරු සලුවකි. එම බමුණාද ඒක සාටක නමින් ප්‍රසිද්ධ වූයේ ඒ නිසාය. මේ බමුණු දෙමහල්ලෝම තුනුරුවන් කෙරෙහි ඉතා සැදැහැතිය වූහ. දැන් බලන්න දැන් අද කාලේ වගේ නෙමෙයි පොඩි හාමුදුරනේ. ඒ කාලේ රෙදි හරි දුර්ලභයි. රෙදි අඩුයි. රෙදි අඩු නිසා ඒ ඇත්තන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා. දැන් රෙද්දක් හොයාගන්න එක ලෙහෙසි නෑ. රෙදි හරි අඩුයිනේ. ඉතින් අඩු නිසා මොකද කරන්නේ? දැන් එතකොට දුප්පත්කමට මේ ඇත්තන්ට සල්ලි දීලා රෙදි ගන්නත් බෑ. රෙදි ගණන්. මේ ගෙදර නෝනයි මහත්තයයි දෙන්නටම තිබුණේ එකම සලුවක්. උඩුකය වසා ගන්නට. ඉස්සර ඔය කාන්තාවෝ ගොඩක් වෙලාවට උඩුකය එළියට යනකොට අර උඩුකය වහගෙන යනවා රෙද්දකින් පොරවගෙන යනවා. එතකොට පිරිමි ගොඩක් වෙලාවට උඩුකය වහගෙන ගිහිල්ලා නැහැ. සමහරට වැදගත් ගමනක් යනකොට රෙද්දකින් රෙද්දක් පොරවගෙන යනවා. උඩුකය වහගෙන. මේ ගෙදර නෝනයිටයි මහත්තයටයි දෙන්නටම තිබුණේ එකම රෙද්දයි. දෙන්නටම එක සැරේ මගුල් ගෙදරක යන්නත් බෑ, මල ගෙදරක යන්නත් බෑ, පන්සලට යන්නත් බෑ. මේ දෙන්නටම එක වස්ත්‍රය තමයි. ඒ හින්දා එක සලුවක් තිබිච්ච නිසා මිනිස්සු ඒක සාටක නමින් ප්‍රසිද්ධ විය. ඒ නිසා දුප්පත්කමට ඉතින් මිනිස්සු ඉතින් නන්දානවන එක නේද? එකම ෂර්ට් එක අඳින්නේ සමහරලාට අනේකම සපත්තු දෙක හැමදාම දාන. ඉතින් දුප්පත්කමත් එක්ක ඉතින් මේ අත දුප්පත්කම නිසා ඒක සාටක බමුණ කියලා ප්‍රසිද්ධ වෙලා හිටියා. දිනක් බුදුරදුන් දෙව්රම් වෙහෙරේ දහම් දෙසන දවසක සවස් වරුවේ බැමිණිය සලුව පොරවාගෙන වෙහෙරට ගොස් බණ අසා පැමිණියාය. බුදුහාමුදුරුවෝ බණ කියනකොට මහත්තයා ගෙදර හිටියා. නෝනා ගියා පන්සලට. නෝනා කියන්නේ බැමිණිය සලුව පොරවාගෙන වෙහෙරට ගොස් බණ අසා පැමිණියාය. නෝනා පන්සලට ගිහිල්ලා බණ අහලා ආපහු පන්සලට ආවා. ඊට පස්සේ බමුණා රාත්‍රියේ සලුව පොරවාගෙන බණ අසන්නට ගියේය. දැන් නෝනා ගෙදර ආවම අර නෝනාගේ කරේ තිබුණු ඒ සලුව ගලවලා බමුණ පොරවගෙන බමුණ යනවා බණ අහන්න. එදා රාත්‍රියේ එළි වෙනකම් බණ කියන දවසක්. බුදුරදුන් ඉදිරි පිටම ඉඳගෙන බණ අසන ඔහුට මහත් ප්‍රීතියක් ඇති විය. දැන් බණ අහනකොට දැන් බුදුහාඳුරු ඉස්සරහාටම ගිහිල්ලා බමුණා හරි ආසාවෙන් බණ අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට බමුණට හරි සතුටුයි. පුදුම තරම් ප්‍රීතියක් ඇති වුණා. මේ ප්‍රීතිය කොච්චරද කියනවනම් කුමන හෝ දෙයක් හෝ පූජා කරන්නට තමන් පුදන්නට සිතුනත් ඔහු සතුව තිබුණේ එකම සලුව පමණකි. ඒ පිදුහොත් දෙදෙනාටම වෙන පාඩුව ගැන සිතා බමුණා ඒ අදහස යටපත් කරගත්තේය. රාත්‍රියේ ප්‍රථම යාමයේ ගෙවුනි. දෙවන යාමේදීද එම අදහස නැවත පහළ වූ නමුත් එවරද යටපත් කරගත්තේය. දැන් රාත්‍රී පශ්චිම යාමයයි. බණ අහගෙන ඉන්නකොට දැන් බමුණට හිතෙනවා මොනවා හරි පූජා කරා නම් හොඳයි කියලා හිතුණා.
මොනා පූජා කරන්නද? පූජා කරන්න දෙයක් නෑ. කල්පනා කරනවා අයියෝ මොනා හරි තිබුණනම් පූජා කරනවා. අදත් ඔහොම හිතන අම්මලා නැද්ද හිතන්නකො පොඩි හාමුදුරනේ. එහෙම ඉන්න තාත්තලා නැද්ද කියන්නකො ඉන්නවා. අපේ පොඩි හාමුදුරුවරුන්ට අපේ සිල් මෑණිවරු හොඳට තේරුම් ගන්නට ඕනේ. සමහර වෙලාවට අපිට ඔය එක එක ඒවා පූජා කරනකොට අපිට තේරෙන්නේ නැහැ. මොකද අපිට නිකන් හම්බ වෙන නිසා අපිට පූජා කරන නිසා අපිට වැඩි දුක දැනෙන්නේ නැහැ. පොඩි කාලේ මහණ වුණාම දුක ගොඩාක් දැනෙනවා අඩුයි. ඇයි ඉතින් මහණ වෙච්ච දවසේ ඉඳලා ඔක්කොම හම්බ වෙනවනේ. සමහර වෙලාවට අපේ ලොකු හාමුදුරුවන්ට දායකයන්ගේ සමහර දුක දැනෙන්නේ නැති අවස්ථා තියෙනවා කියලා හිතෙනවා සමහර හාමුදුරුවෝ ඔක්කොම නෙමෙයි. ඒ දායකයාගේ දුක දැනෙන්න දායක කොච්චර අමාරුවෙන්ද මේක පූජා කරන්නේ කියලා. සමහරලාට gedara ඒ ඇත්ත පොල් සම්බෝලකුයි බතුයි කාලා පන්සලට ව්‍යංජන 4-5ක් එක්ක පූජා කරනවා. ඒ තියෙන කමටම නෙමෙයි ශ්‍රද්ධාවෙන් හින්දා. ඒ ඇත්ත සමහරලාට අඳින්න නැතුව හාමුදුරන්ට සිවුරු පූජා කරනවා. අපිට ඕන තරම් සිවුරු තියෙනවා. අපිට ඉතින් අඩුපාඩුවක් නැහැ. ඉතින් ඒ වගේ සමහර වෙලාවට අපට අඩුපාඩුවක් නැති වුණත් අර පූජා කරනකොට අපි ඔක්කොම ඒව බොහෝම සිල්වත් ඉඳගෙන පරිහරණය කරන්න ඕනි පොඩි හාමුදුරනේ. ඒක මතක තියාගන්න ඕනි. මේක සාටක බමුණ කල්පනා කරනවා මම මොනවද පූජා කරන්නේ? පූජා කරන්න දෙයක් නැහැ. පූජා කරන්න නම් එකම එකයි තියෙන්නේ කරේ තියෙන සාලුවේ විතරයි බුදුහාමුදුරන්ට පූජා කරන්න තියෙන්නේ. ඒක පූජා කරන්න නම් පුළුවන්. පූජා කරනවා නම් ඉතින් මට නම් ඉතින් ගෙදර යන්න පුළුවන්. ඉතින් උඩුකය නැතුව කමක් නැහැ. උඩුකය ඉතින් ඇරුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒත් නෝනට ආයෙ එළියට යන්න හම්බෙන්නේ නැහැ නේ කවදාවත්. ඇයි? එකම සලුවයි ගෙදර තියෙන්නේ. ඒක දුන්නට පස්සේ මොකද කරන්නේ? මේක පූජා කරනවද නැද්ද? පූජා කරනවද නැද්ද? මොකද කරන්නේ කියලා හිත ඉන්නවා. ඒ අදහස යටපත් කරගත්තේ ඔන්න පළමු වෙන යාමයේ ගෙවිලා ගියා. රෑ ප්‍රථම යාමයේ යනකම් මෙයාගේ හිතේ මොනවා හරි පූජා කරන්න ඕනේ කිගේ හිත ඉන්නවා. සලුව දෙන්නත් බෑ අප දීලා බෑනේ. මොකද කරන්නේ නැතුව යනවානේ. ඔහොම ඉඳලා වෙලාව යනවා. බණත් අහගෙන ඉන්න අතරේ ඔන්න ආයෙත් මධ්‍යම යාමයේ උදා වුණා. මැදියම් රෑ. දෙවන යාමයේ උදා වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් හිතනවා දැන් නම් ඉතින් දුන්න නම් හොඳයි. ඒත් හිතෙනවා දීලා ඉතින් නෝන කොහොමද එළියට යන්නේ? මෙච්චරනේ තියෙන්නේ. ආයෙත් ඉතින් නෑ ඕනේ කමක් නෑ. දෙන්න ඕනේ. ආයෙ හිතාගෙන හිත දැඩි කරගත්ත දෙන්න ඕනේ නෑ කියලා. දැන් රාත්‍රියේ පස්චිම යාමයයි. ඔන්න දැන් එළි වේගෙනත් එන්න ආවා. දැන් ආයෙත් හිතනවා මේක දෙනවද නැද්ද? නැවත පිදීමේ අදහස මතුවේ. මේක දෙන්න ඕනි කියලා හිතනවා. අන්තිමේදී සැදැහැසිත ඇති වූ සැනින්ම මසුරුකම යටපත් කරගෙන සලුව ගලවා නවා පාපේ නම් බිහිසුණය පොත්කොට වහාගෙන ගොස් බුදුන් පාමුල පිදුවේය. ඔහුගේ ප්‍රීතිය නිම්හිම් නැතුව ගියේ මම දිනුවා යයි මොහොඩින් කෑ ගැසීය. මොකද උනේ මනුස්සයා දැන් දෙන්න හිතනකොටම බෑ කියලා ආයෙත් දුන්න නම් හොඳයි කියලා හිතන ආයෙත් ඊට පස්සේ දැන් එළි වීගෙන එනකොට දැන් මිනිස්සයාට හරි දැන් හිතනවා එකපාරම හිතනවා අනේ ඔන්නේ කමන්න ඕන දෙයක් ඉච්චාවේ දෙනවා කියලා හිතන වැලි වෙලා යන ඉස්සෙල් ඉක්මනට ගත්තා නැමුවා නමලවිලා බුදුහාඳුර පූජා කරලා දැන් ඉතින් දුන්නට පස්සේ ආයෙ ඉතින් ඉල්ලන්නේ හරි සන්තෝසයි මන් දිනුවෝ කියලා එකපාර කෑ ගැහුණා සතුට වැඩි කමට පූජා කරලා ඉවරලා මම දිනුවෝ කියලා එකපාරම කෑ ගැහුණා සතුටින් මම දිනුවා කියලා කෑ ගැහුණා. හයියෙන් කෑ ගහනකොට මිනිස්සු බලන්නේ නැද්ද මේ කවුද මේ කෑ ගහන්නේ දිනුවේ කවුද? දිනුවයි කියවම වැඩිම බය වුණා උතන හිටපු රජතුමා. උතන හිටිය කොසල් රජතුමා. බණ අසමින් සිටි කොසල් රජතුමා ඒ හඬ ඇසී රාජපුරුෂයන්ලා දිනුවේ කවුද විමසා බැලුවේ. කවුද දිනුවේ කියලා බලන්න. රජතුමානි බය ඉන්නේ හැම වෙලේම රට පැහැරගෙන මොකක් දිනලද දන්නේ මොකද දිනුවේ කියලා ඉක්මනට රාජපුරුෂයන්ට බලන්න කිව්වා. එවිට මේ බමුණාගේ ක්‍රියාව ගැන දැනගත් රජතුමා ඔහු කර ඇති ඉතා අපහසු ක්‍රියාව දැක
ඔහුට රජගෙදරින් සලු යුවලක්ම ගෙන්වා දෙවිය. ඒ වාද බමුණා බුදුරදුන්ට පිදීය. නැවත සලු 4ක් දෙවිය. ඒ වාද පිදීය. හරි වැඩි. දැන් රජතුමා බැලුවා මොකද මේ වෙලා තියෙන්නේ? බැලුවම මොකද වෙලා තියෙන්නේ? අර ගෙදරින් ගෙන අර එකම ඒක සාටක බමුණ එක සලුවයි තිබිලා තියෙන්නේ නෝන දෙන්න පායි. ඒක සලුව පූජා කරලානේ මේ මිනිස්සයා කෑ ගහන්නේ දිනුව කියලා. ඔක මොන දිනුවද? කොච්චර අමාරු වැඩ. හොඳයි කමක් නැහැ. ගේන්න සලු දෙකක්. රෙදි දෙකක් ගෙන්නලා බමුණට දුන්නා. දෙකක් දුන්නා. ඊට පස්සේ නෝනටයි මහත්තයාටයි මේක බෙදා ගන්න පුළුවන් නේ. එක එක නේද? එක එක ගන්න පුළුවන්. ඉතින් දෙකක් දුන්නා. මේ මිනිස්යාට මේක දුන්නම මේක කියලා බුදුහාමුදුරන්ට පූජා කළා. රජතුමාට දැනගන්න හම්බුණා ඒක පූජා කරා කියලා. පූජා කරා? පූජා කරන තව දෙකක් දෙන්න. එහෙනම් 4ක් දුන්නා. 4ක් ගෙනල්ලා දෙන්න කියලා කිව්වා බමුණට. ඕන බුදුහාමුදුරන් දෙකක් පූජා කළා දෙකක් ඉතුරු කරගන්න නැතේ. මේ මිනිස්සයා මේ 4ම පූජා කළායි කියන්නකෝ. බුදුහාමුදුරන් 4ම පූජා කරලා. දැන් රජතුමා බැලුවා මෙසේ 8ක් 12ක් ආදී වශයෙන් දෙගුණ කොට ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඊට පස්සේ 8ක් පූජා කරා. ඉස්සලම 2ක් ඊළඟට ආපහු 4ක් පූජා කළා. ඊට පස්සේ 8ක්. මේක 12ක් නෙමෙයි 16ක් වෙන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද 16ක් දෙගුණේ වුණාම 16ක් වෙන්න එපා. මේ 12 නෙමෙයි මේක වැරදි. එතට 8 නම් 16. ඊට පස්සේ අවසානයේ 32ක්. ඔහොම නෙවෙන්න ඕනේ. මේක වැරදි. ඒක නෑ. 12 කියන එක වැරදි මෙතන නේද? එතන ඒක වැරදි. ඊට පස්සේ මෙසේ 8ක් 16ක් නැත්නම් 16ක් ආදී වශයෙන් දෙගුණ කොට දෙමින් අවසානයේ සලු 32ක් දෙවිය. මේ මිනිස්යාට දැන් ඉස්සර දෙකක් දුන්නා ඒකත් පූජා කරා 4ක් දුන්නා ඒකත් පූජා කළා 8ක් දුන්නා ඒකත් පූජා කරා 16ක් දුන්නා මේකත් පූජා කළා ඊට 32කුත් දුන්නා 32ක් එවුවම දැන් මෙයා කල්පනා කරනවා රජතුමත් එවෙනවා මේ හරියන්නේ ඊට පස්සේ මොකද කරන්නේ රජතුමා අපහසුයටපත් නොකළ යුතුයයි සිතූ බමුණා එයින් දෙකක් තබාගෙන මෙතන 32න් මේ දෙක තියාගත්තා. ඒකල 30ක්ම බුදුහාමුදුරන්ට පූජා කළා. එදා රජගෙදරට ගිය රජතුමා බමුණා කෙරෙහි ඇති වූ ප්‍රසාද නිසා ඔහුට ඊතා අගන කම්බිලි දෙකක් තෑගි කර යවීය. ඊට පස්සේ දැන් මේ රජතුමාට මේක අහලා හරි සන්තෝසයි. මේ මිනිහා පුදුම මිනිහෙක්නේ. මේ අනුස්සයාට අඳින්න ඇඳුමක් නැහැ. නෝනටයි දෙන්නට ඇඳුම් දෙකක් දුන්නම වෙන එකෙක් නම් දෙන්නේ නේ ඔක තියාගන්නනේ. මේ අනුස්සයා ඒකත් බුදුහාමරට පූජා කළා. ඕම් පූජා කළා 4ක් දුන්නා ඒකත් පූජා කළා 8ක් දුන්නා ඒත් පූජා කළා 16ක් දුන්නා ඒත් පූජා 32ක් දුන්නාම ඉතින් අවසානයේ දෙකක් තියන් 30ක් පූජා කළා. ඉතින් නතර නැත්තම් ඔක කොතනට කෙලවර වෙයිද දන්නේ නැහනේ. මේ මිනිස්යාට හොඳ කම්බිලි දෙකක්. ඒ ඇඳුම් දෙකක් ඊට පස්සේ යවුවා කම්බිලි දෙකක්. මේ දෙකක් යවුවද ඒ වාද තමාට නොගලපේයයි සිතූ බමුණා ඉන් එකක් බුදුරදුන්ගේ ගඳ කිලියෙහිද අනෙක තම නිවසේ සංඝයා වැඩ සිටින තැනද උඩුවියනක් ලෙස බැන්දේ. මෙයා මොකද කරේ? රජතුමා යුවත් ඉතින් මෙච්චර වටින දෙයක් මොකටද? මෙයා මොකද කරේ? ගෙදර තිබුණා මෙයාගේ ගෙදර හාමුදුරුවෝ වැඩියම වාඩි වෙන ආසනයක් තිබුණා මේ ගෙදර. මේ ගෙදර තිබිච්ච මේ පුටුවේ උඩින් අර උඩුවියන් බඳින්නේ. මේම අල්ලා බඳිනවා නේ කොහොම අල්ලා නූල් දාලා බඳිනවා. ඒතර මේ පුටුව යට හාමුදුරුවෝ ඉන්නවා. මේ පුටුව යට ඒ ඉන්න හාමුදුරුවෝ වැඩ ඉන්න පුටුව තියෙනවනේ. ඒ පුටුව යට ආසනයට උඩින් බැඳා උඩුවියනක් හැටියට මෙහෙම බැඳා. එතකොට ගේ ඇතුලේ මේක හරි ගස්සලා තිබුවා. ඒතර අනිත් එක මොකද කළේ? බුදුරජාණන් වහන්සේ සැතපෙන තැන තියෙනවනේ. ඒ අපි කියන්නේ ගන්ධ කුටිය නේද කියන්නේ ඒකට. ඒකට කියන්නේ ගන්ධ කිලිය. එතකොට මේ ගන්ධ කුටියේ බුදුහාමුදුරන්ගේ ආසනයේට උඩින් එතකොට බුදුරජාණන් බැහැ දකින්න මොකද කොහෙද ගන්ධ කිලියේ
ඉන් එකක් බුදුරජාණන් වහන්සේ ගඳ කිලියේද තම නිවසේද. ඒතර ගඳ කිලිය කියන්නේ බුදුහාඳුරන්ගේ අපි සැතපෙන ඇඳ තියෙනවනේ. උන්වහන්සේ සැතපෙන අපි කියන්නේ ඇඳ. ඇඳ තියෙනවනේ මේකේ. මේක උඩින් මෙහෙම වියනක් හැටියට මෙහෙම එල්ලලා ලස්සනට බැඳා. බලන්නකෝ මෙයාට හම්බෙච්ච රජතුමා යනකොට බුදුන් බැහැ දකින්නට ගියේ විටක ගඳ කිලියේ තිබූ වියන හඳුනාගත් රජතුමා එය බමුණා පිදූ බව අසා වඩාත් පැහැදී ඔහුට ස්ත්‍රීන් දැසිදසුන් ඇතුන් අසුන් සහ ගම්මර යන සියල්ල හතර බැගින් පරිත්‍යාග කළේ. එය සබ්බ චතුක්ක ත්‍යාගය යයි ත්‍යාගේ නම් විය. එතකොට රජතුමා යනකොට රජතුමා ගිහලා බුදුහාඳුරට වඳින්න ගිහලා වැළුවට තියෙන ලස්සන වියනක්. රජතුමා වෙනවා මේ මම අර ඒක සාටක බමුණට දුන්න රෙද්දෙනේ. ඇහුව බුදුහාඳුරනේ මේක කවුද පූජා කරේ? ඒක සාටක බමුණා. ඒක තමයිනේ. රජතුමාට හරි සතුටුයි මේ මිනිස්සයාට දුන්නේ බාන්න මේ මිනිස්සයා මට මේ එකක් හිතුන්නේ නෑනේ. රජතුමාට එහෙම එකක් හිතුන්නේ නෑ මේ බුදුහාඳුරන්ට වියනක් හදන්න ඕනි කියලා. අර නැති මිනිස්සයාට දුප්පත් මිනිස්සයාට මේක හිතුණා. අනේ හරි සන්තෝසයි. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? එහෙනම් මේක තෑග්ගක් හැටියට දෙන්න ඕනි කියලා. මොකද්ද? රජතුමා පිදුබා ඔහුට පැහැදී ස්ත්‍රීන් ඒ මිනිස්සයා ගෙදරට නෝනලක් ඇව්වා. කසාද බඳින්න නෙවෙයි වැඩ කරන්න. දැසි දසුන් ඇත්තු. එතකොට ගෑනු කට්ටිය 4යි, 16 4යි, ඇත්තු 4යි, අස්සයෝ 4යි, ගම්මර 4යි. මෙහෙම හැම දෙයකින්ම 4 4 4 4 4 යවුවා. ඒ කාලේ තිබුණා සබ්බ චතුක්ක යාගය කියලා. ඒ සබ්බ චතුක්ක ත්‍යාගය සබ්බ චතුක්ක යාගය කියලා තියෙනවා. ඔය ඒ කාලේ යාග කරනකොටත් ඔය හැම එකකින්ම 4 පූජා කරනවා. සබ්බ චතුක්ක ත්‍යාගය කියන්නේ හැම දෙයකින්ම 4 4 දෙන එක. ඊට පස්සේ මෙයාට හැම එකකින්ම 4 4 යවුවා. ඒකට සබ්බ චතුක්ක ත්‍යාගය ලැබුණා. එදා ධම්සභාට රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර කතා බහට ලක් වූයේ මේ ඒක සාටක බමුණාගේ පූජාවත් ඒන් ඔහු ලැබූ විපාකයක් පිළිබඳවය. දැන් ඊට පස්සේ පන්සලේ එදා ධම්සභා මණ්ඩපයේ ලොකු කතාවක්. මොකද කතාව? එදා කතා වෙනවා හාමුදුරුවෝ බලන්නකෝ අර ඒක සාටක බමුණා තමන්ගේ තිබුණ එකම සලුව පූජා කරලා ඒක පින ඊළඟ ආත්මෙ නෙමෙයි මේ ආත්මෙම හම්බෙච්ච හැටි. ඒ බමුණට රජතුමා එකකින් 4 ගානේ සබ්බ චතුක්ක ත්‍යාගේ පිරිනමලා. මෙහෙම කතා වෙනවා. ඒ වෙලේ එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ බමුණා සිතුණු පළවෙනි අවස්ථාවේදීම සිය මසුරුකම යටපත් කරගෙන මේ සලුව පිදුවේ නම් ඔහුට සියල්ල 16 බැගින් ලැබෙන්නේ. මොකද වෙන්නේ? දැන් බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. ඊට පස්සේ කතා කර කර ඉන්න හාමුදුරන්ගේ අහනවා ඉතින් මොනවද කතා කර කර හිටියේ. ඊට පස්සේ විස්තර අහලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ බමුණා එවෙලේ පූජා කළා නම් එවෙලේ දානි දුන්නා නම් එකපාරම අපි කිව්වේ රෑ මැදි ඉස්සලම පටන් ගන්න පෙරයම් රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ ඊට පස්සේ එහෙම මතක් වුණානේ දැන් පළවෙනි යාමේම හිතිච්ච ගමම්ම මේක පූජා කරා නම් එහෙනම් ඔහුට හැම දෙයකින්ම 16 බැගින් ලැබෙනවා. 16ක් ලැබුණේ මොකද වුනේ? ඇයි ප්‍රථම යාමේ පූජා කරේ නැති නිසා. 4 ගානේ හම්බුනේ 16ක් නෙමෙයි. දෙවන යාමේ පිදුවේ නම් සියල්ල 8 බැගින් ලැබෙන්නේ. සියල්ල 4 බැගින් ලැබුණේ මසුරුකම මැඩ ගන්නට ප්‍රමාද වූ නිසාය. ඒ නිසා පින්කමක් කරන විට ප්‍රමාද නොවිය යුතුය. එතකොට සුබසින තරමට විපාකද එතන මේ පයන්න අඩු වෙලා ගිහිලා තියෙනවා. පසුබසින තරමට විපාකයේද හීන වන්නේ යයි වදාරා මේ ගාථාව දේශනා කළසේක.
එතකොට මොකද කියන්නේ? දැන් බමුණා හිතිච්චි ගමන් පළවෙනි යාමයේ පූජා කරා නම් හැම එක්කින්ම 16 ගානේ හම්බ වෙනවා. දෙවන යාමයේ පූජා කළා නම් මෙයාට හැම දෙයකින්ම 8 ගානේ හම්බ වෙනවා. මෙයා පූජා කළේ කොයි කාලෙද? තුන්වෙනි යාමයේ පූජා කරපු නිසා සබ්බ චතුක්ක හැම එක්කින්ම 4ක් හම්බ වෙනවා. නැත්නම් හැම එක්කින්ම 8ක් හම්බ වෙන්නත් තිබුණා. හැම එක්කින්ම 16ක් හම්බ වෙන්නත් තිබුණා. ඔහු ප්‍රථම යාමයේ. ඒ නිසා කුසලට පමා වෙන්න එපා. පින්කම් කරන්න දෙවරක් හිතන්න එපා. ලෝභ හිතන්න එපා. මහණෙනි කියලා හාමුදුරුවන්ට කියලා දුන්නා. එතකොට මේ ගාථාව දේශනා කළා. අභිත්තරේත කල්යානේ පාපාචිත්තං නිවාරයේ දන්දං හි කරෝතු පුඤ්ඤං පාපස්මින් රමති මනෝ. පාප වර්ගයේ පළවෙනි ගාථාව. අභිත්තරේත කල්යානේ. කල්යානේ දාන සීල ආදී යහපත් කටයුතු වලදී. කල්යාණ කියන්නේ යහපත් කියන එකනේ. එහෙනම් මේ යහපත් කටයුතු වලදී අභිත්තරේත යහුසුලුව කළ යුතුය. නිකම් ප්‍රමාද වෙන්න එපා. ඉක්මන් කරන්න ඕනේ. චිත්තම් පාපා නිවාරේ. චිත්තං කිව්වේ සිතනේ. එතකොට සිත පාපා චිත්තං අකුසල සිතුවිලි වලින් හා අකුසල ක්‍රියාවන්ට යොමු වීමෙන් වළකා ගත යුතුය. දං හි පුඤ්ඤං කරෝතු. කරම්ද නොකරම්දයි පසුබාමින් පින් කරන්නාගේ. දන්දං හි කරෝතු. කරනවද නැද්ද? කරනවද නැද්ද? ඒකයි කියන්නේ පසුගාමින් කරනවද නැද්ද කියලා. පසුගාමි කරන්න. මනෝ පාපස්මින් රමති. සිත ලෝභකමින් මසුරුකමින් ආදී පාපයන්හි ඇලෙන බැවිනි. එහෙම හිත ඉන්නකොට සමහරලාට පවිටු සිතේ ඇලෙන්න පුළුවන්. ඒ හින්දා එහෙම කරන්නේ නැතුව හිතිච්ච ගමන්ම කරන්න ඕනි කියන එකයි. ඒතර මේක විවරණය විස්තර තියෙනවා. සිත රාගාදී කෙලසුන්ගෙන් මුසු වී පවතින්නකි. සිත නිතරම රාගාදී සිතුවිලින් පිරීලා තමයි තියෙන්නේ. ඒවා තදංග වශයෙන් යටපත් වී ශ්‍රද්ධාවක් මතුවෙන්නේ ඊතා කලාතුරකිනි. තදංග කියලා කියන්නේ එතකොට අපි කියන්නේ දැන් සමහර ඒවා තදංග විකම්බන කියලා වචන දෙකක් තියෙනවා. తాවකාලික වශයෙන් පොඩි හාමුදුනේ. ස්ථිර වශයෙන් නෙමෙයි. අපිට හරියට වතුර බෝල් අපි කියමු රබර් බෝලයක් වතුරේ ඔබාගෙන ඉන්නවා. ඔබාගෙන ඉන්න එක තදංග වශයෙන් తాවකාලික. අතහැරිච්ච ගමන් වතුර බෝලේ ටුක් ගාලා උඩට එනවා. රබර් බෝලේ. වතුරේ ඔබාගෙන හිටියම වතුරේ ඉඳලා බෝලේ උඩට එනවා. ඒ වගේ තමයි සමහර වෙලාවට අපි යටපත් කරගත්තට ආයි මතුවෙනවා. ශ්‍රද්ධාවක් මතුවන්නේ ඊතා කලද. ඒ සඳ වලාකුලින් මිදුණු අවස්ථාවක් වෙනිය. සතුටින් පින්කමක් කරන්නට හිත දුන් විටම ඒ කල යුතුය. ප්‍රමාද වෙන විට අඳුරු වලා පැමිණ යලි සඳ වැසෙන්නාසේ කෙලස් මතු වී සිත වසා ගන්නේ. ඒතර දැන් අපි කියවන හඳ පායලා තියෙනවා රාත්‍රී. රාත්‍රී හඳ පායලා තියෙනවා නේද? එතකොට අපි දැකලා තියෙනවා හඳ කහ පාටයිනේ නේද? හඳ ඔහොම කහ පාටට කහ පාටට ඔහොම පායලා තියෙනවා. ඔහොම පායලා තියෙනකොට මොකද වෙන්නේ? ඔය හඳ තියෙන වෙලාවට ඕකට එනවා වලාකුළු එනවා. නේද? අඳුරු වලාකුළු ඕම කුට්ටි එනවා. එතකොට ඒ එන වලාකුළු ආවම මොකද වෙන්නේ? මේ වලාකුළු වලින් ඕම වැහෙන්න පටන් ගන්නවානේ. ඕම ගුලිගුලින් තියෙන්නේ. ඕම වෙලා සමහරට හඳ ඕම වැහිලා යනවා සම්පූර්ණයෙන්ම ඕම වැහිලා ගියාම මොකද වෙන්නේ? එතකොට හඳ එළිය මෙහෙම පොළවට වැටෙන එක නැතුව යනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන මොකද්ද? මේක යටපත් වුණාම යලි සඳ වැසෙන්නාසේ මේක ආයි වැහිලා යනවා. ඒ වැහිලා යන්න දෙන්න එපා. වැහිලා යන්න දෙන්න එපා. මොකද හඳ මතු කරගන්න ඕනි. ඒ වගේ අපට පින මතු වුණාම
පින ඉක්මනටම පවක් ඇති වෙන්න ඉස්සෙල්ලා ආයි නරක සිතුවිල්ලක් ඇති වෙන්න ඉස්සෙල්ලා අපි මොකද කරන්න ඕනි? පින මතුවෙන විදිහට පින යටපත් වෙන්න ඉස්සෙල්ලා කටයුතු කරන්න ඕනි කියලා උන්වහන්සේ පෙන්වලා දුන්නා. සිතුන විගසම කරන පින අභිධර්මයට කරන පින අනුව අසංකාරිකයේ එහි විපාකයේ බලවත්ය. මේ අසංකාරික කියලා එකක් තියෙනවා. අභිධර්මයට අනුව දැන් හිතුණු විගසම පිනක් කරනවා. අපි හිතිච්ච ගමම පින්කමක් කරනවා නම් ඒක අභිධර්මයේදී විග්‍රහ කරනවා ඒක අසංකාරිකයි කියලා. ඊළඟට තව සිතක් තියෙනවා මේ සසංකාරික නේ. මතකනේ අසංකාරික සසංකාරික. එතකොට නොකරම බැරි තන කිරීමේදී පහළ වෙන සිත සසංකාරිකයි. ඒ තම සිතෙන්ම ලද තල්ලුවකින් කෙරෙන්නක් නිසාය. ඒ දුර්වල සිතේ විපාකයේද දුර්වල වෙන බවට මෙම කතාපු සාක්ෂි දරයි. එතකොට එතන කියනවා අපි අසංකාරික සසංකාරික ભેදේ කතා කළේ. එතකොට හිතිච්චි ගමම්ම පිනක් කරනවා නම් ඒක බල සම්පන්න වැඩි. එතකොට ටිකක් පහු වෙලා කරනවද නැද්ද කියලා තවත් එක්කෙනෙක් කෙනා කමන්න ඔක් කරන්න. එතකොට සසංකාරික බවට පත් වෙනවා. ඒකයි කියන්නේ පින අඩු බවට පත් වෙනවා. ඉතින් ඕක තමයි අපි කතා කරේ ඒක සාටක බමුණගේ කතාව. ඊට පස්සේ දෙවෙනි කතාවට අපි යමු පොඩි හාමුදුරනේ. දෙවෙනි කතාව පාප වර්ගයේ ධම්මපදේ පාප වර්ගයේ. එතකොට දෙවෙනි කතන්දරේ සහ දෙවෙනි ගාථාව පව් 100ට දුක් 100කි. පව් 100ට දුක් 100යි කියලා තියෙනවා. ඒ කියන්නේ 100ට 100යි. පව් 100ට දුක් 100යි. එහෙමද? 100ට 100යි කියලා කියන්නේ. ඒ කියන්නේ එකට එකයි. හැබැයි ටික මේකේ පොඩි මාත්‍රිකාව එහෙම වුණාට මේකේ සෙය්‍යසක තෙරුන් වහන්සේ මේ සෙය්‍යසක හාමුදුරුවෝ ගැන තමයි කතා කරන්නේ. එතකොට හැබැයි ඉතින් මේකේ පොඩි වැරද්දකුත් තියෙනවා. දැන් මේ කතාවේ මාත්‍රිකාව එහෙම වුණාට එකට එකනේ එන්නේ 100ට 100 නම් පව් 100ට එහෙමනම් එකට එක. එහෙම නෙමෙයි. සමහරවිට ඔය වැරදි දේවල් ගහලා තියෙනවා. මම දැක්කා පහුගිය දවස්වල ත්‍රිවිල් රථ එකක් ගහලා තියෙනවා. ඔය ත්‍රිවිල් වලත් ලස්සන සමහරලාට එක එක ධර්ම කාරණාවක් ගහලා තියෙනවා. සමහරට විකාර ගහලා තියෙනවා. එක පුතේ කවුරු හරි ලියලා තිබුණා පින සිංගල් පව ඩබල් කියලා. පින සිංගලුත් නෑ පව ඩබලුත් නෑ. පින සිංගල් නම් ඒ කියන්නේ පින එකයිනේ. පව ඩබල් නම් දෙකයිනේ දෙගුණකින් වැඩි වෙනවා. දෙගුණෙන් නෙමෙයි දහස් ගුණෙන් වැඩි වෙන්නේ. පිනත් ඒ වගේ තමයි දහස් ගුණකින් වැඩි වෙනවා. ඒ නිසා ඒ ත්‍රිවිල් බණනේ ත්‍රිවිල් බණ හරියන්නේ නෑ. ඒතර මෙතන පව් 100ට මේ පින් 100ට පව් 100යි කියවට දැන් මෙතන ඒ බලමු මොකද්ද මේ කතන්දරේ කියන්නේ කියලා කියනකොට පොඩ්ඩක් තේරෙයි අවසානයේ මොකද්ද මේ කියන අර්ථය කියන එක අපි එතෙන්ට යමු. මේ කතන්දරේ මං හිතන්නේ අපි පොඩි හාමුදුරු මීට මේ සෙයිසක හාමුදුරන්ගේ කතාව අපට අහු වුණා. විනය කොටස කියනකොට අපි ඔය සංඝාදිශේෂ ගැන කතා කරනකොට මේ කතාව මතක් වුණා. විනය කොටස බලාගත්තොත් ඒ කතාව මතකයි. නමුත් ආපහු මතක් කරමු. මේක ධම්මපදයේත් සඳහන් වෙන නිසා. ලාලුදායි මහතෙරුන්ගේ අතවැසි වූ සෙය්‍යසක නම් හිමි නමක් විය. උන්වහන්සේ මහානකම් කළත් එය කලේ ආසාවකින් නොවේ. උන්වහන්සේගේ සිත නිතරම රාගයෙන් ඇවිලී යයි. ඒ නිසා සිවුරු හැර යාමට සිතුණු වාර අනන්තය. මේ කාරණය පිළිබඳ වෙනත් නොහික්මුණු කෙනෙකු දුන් පවිටු උපදේශයක් පිළිගත් උන්වහන්සේ දැන දැනම උපක්‍රමයෙන් ශුක්‍ර මිදවීමේ පාප කර්මය කෙලෙය. දැන් මතකයි මේක කියනවා. මොකද මේ සෙය්‍යසක හාමුදුරුවෝ මහාන වෙලා ටික කාලයක් වුණාම උන්වහන්සේ රාගාග්ධිකයි. රාගයෙන් යුක්තයි. උන්වහන්සේට රාගයෙන් ඇවිලුණාම කෙලස් රාගය කියන්නේ ගින්නක්නේ. රාගය නිසා අපි පිරිමියෙක් නම් කාන්තාවන් පිළිබඳව ආසාවන් ඇති වෙනවා. කාන්තාවක් නම් පිරිමින් පිළිබඳව රාගසිත ඇති වෙනවා. එතකොට එදා වුණේ මොකද? මේ සෙය්‍යසක හාමුදුරුවෝ මහාන වෙලා මහාන උනේ ලාලුදායි කියන හාමුදුරුවන්ගේ ඒ ගෝලෙක් හැටියට මහාන වෙලා ඉන්න අතරේ උන්වහන්සේට මේ ජීවිතය ගැන කලකිරිලා මහානකම එපා වෙලා. ඇයි? කෑවට බිව්වට ඉතින් ඕන කෙනෙකුත් නැහැ. ඉතින් මේක ඉන්නේ ගියාම තරුණ හාමුදුරුවෝ එපා වෙලා. ඉතින් සිවුරු ඇරලා ගියා නම් හොඳයි. ඔහොම කියලා කල්පනා කර කර ඉන්නවා. ඒ අතරේ විනය ශික්ෂාපදත් ඒව මේව තියෙන හින්දා උන්වහන්සේ නිකන් ඒවත් එක්ක හිර වෙලා සුදු මෙලි වෙලා හිටියේ. සුදු මෙලි වෙලා හිටියා කියන්නේ උන්වහන්සේකයි ප්‍රසන්න නෑනේ. ඔළුවේ ප්‍රශ්නයක් තියෙනකොට සුදු මෙලි වෙලා ඔහොම ඉන්නකොට
ඒ සුදින්න හාමුදුර තමයි ඔකට මැදිහත් වෙන්නේ. අහලා තියෙනවානේ. ඒ උන්වහන්සේලා තමයි පෞකාර වැඩ කරන්නේ උපදෙස් එහෙම දෙනවනේ. මේ පන්සලේ හිටපු වෙනත් නොහික්මුණු කෙනෙකු නොහික්මුණු කෙනෙකු කියන්නේ හික්මිච්ච නැති අය උපදෙස් දෙනවනේ. දැන් පන්සල් වල වුණත් ඉතින් හාමුදුර අතර වුණා සමහරලාට ඉන්නවා ඕන් නැති එක එක ඒවා කියනවා. ඕම නෙමෙයි මේව කරන්න කියලා. මේ හාමුදුරන් ගාන මොකද ඕම ඉන්නේ? හාමුදුර කියන එපා වෙලා තියෙන්නේ අපේ මට දැන් එපා වෙලා මගේ කාමයේ ඇවිස්සලා සමහරලාට මෙහෙමයි කියලා කිව්වන් පස්සේ කිව්වා අයියෝ ඔහොම ඉන්න ඕනේ. ඔය පොඩ්ඩක් ඉතින් ඔක සතුටින් ඉන්න පුළුවන් නේ. කොහොමද සතුටින් ඉන්නේ? ඒ කාලේ ඉතින් ඊට පස්සේ මේ හාමුදුරුවෝ ඒක නිකන් කුණුහරුපයක් වගේ වැඩක්. මේක මේ හාමුදුරුවෝ උපදෙස් දෙනවා. ඇයි ඉතින් උපක්‍රමයෙන් සුක්‍රම මිදවීමේ ක්‍රම තියෙනවනේ. හස්ත ක්‍රම අනුගමනය කරලා ඔය හස්තෝප ක්‍රම භාවිතා කරලා ඉතින් ඔය සුක්‍රමෝචනය කරාම ඉතින් ප්‍රශ්නයක් නෑ. එහෙම හොඳද කමක් නැද්ද කියලා ඇහුවා. කමක් නෑ අපිත් ඕක තමයි කරන්නේ කියලා අරහඳුරු උපදෙස් දීලා තියෙනවා. මේක ඉතින් විස්තර නෑ. ඊට පස්සේ මොකද කියන්නේ? එහෙමද? එහෙනම් එහෙම කරාට කමක් නෑ කිව්වා. ඊට පස්සේ මේ හාමුදුරු මොකද කරන්නේ? ඊට පස්සේ හස්ත ආදී උපක්‍රම භාවිත කරමින් සුක්‍රමෝචනය කරලා මේ පාප කර්මය කළා. එතකොට හැබැයි බුදුහාමුදුරු නීතියක් දාලා තිබුණේ නෑ. ඔක සංඝාදිශේෂාපත්තියක් බවට පත් වෙනවනේ. පස්සේ තමයි ඕක මුල් කරගෙන තමයි බුදුහාමුදුරුවෝ ඒක විනය ශික්ෂා පදයක් බවට පත් කරන්නේ. ඒට ඉස්සෙල්ලා මේක එහෙම එකක් නීතියක් තිබුණේ නැහැ තහනම් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ මේ හාමුදුරුවොත් ඒක කරා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ හරි සන්තෝෂෙන් ඉන්නවා දැන්. හොඳට දානි වළඳලා ඉතින් සුක්‍රමෝචනයම කරලා දැන් උන්වහන්සේගේ අප්සෙට් එක ඉවරයි. දැන් අර ගෙදර යන්න ඕනි උවමනාව නැහැ. දැන් කාමය අඩු වෙලා. මේ පිළිබඳව ඊට පස්සේ දැන් අනිත් හාමුදුරුවෝ අහනවනේ. හාමුදුරුවෝ දැන් ඉස්සර දුකෙන් වාගේ හිටියා දැන් හරි සතුටින් ඉන්නවනේ මොකෝ ඒ. දැන් ඉතින් මං ඉතින් ගෙදර යන්නත් හිටියා දැන් ඕනේ නැහැ. දැන් මං ඉතින් ඒකට වැඩක් හොයාගත්තා. වැඩක් මොකද්ද? මට හාමුදුරුවෝ කියලා දුන්න වැඩක් මොකද්ද? සුක්‍රමෝචනය කළා ඔහේ ඉන්නේ කිව්වා. එහෙම කරනවද? ඒක හොඳ නෑනේ. නෑ හොඳයි කිව්වේ. කොහෙද හොඳයි කියන්නේ? යම් බුදුහාමුදුරුවෝ ළඟට එක්ක ගියා බුදුහාමුදුරුවෝ ළඟට. විලි ලැජ්ජාවි බෑ නේද? ඊට පස්සේ මේ පිළිවෙත් දැනගත් බුදුරජාණන් වහන්සේ සෙය්‍යසක හිමියන් ගෙන්වා ඊට පස්සේ යහඳුන ළඟට එක්කන් එන්නේ කොහොම මේ එන්නේ කිව්වා. දැන් ඉතින් එන්නේ කොහොම බෑ කියන්නේ ගෙන්වා විමසා උන්වහන්සේ වරද පිළිගත් කල්ලි දැඩිසේ අවවාද කොට ඊට පස්සේ ඇත්තද කියලාම හාමුදුරුවෝ එහෙමයි බුදුහාමුදුරනේ මට මෙහෙම කිව්වා. ඊට පස්සේ දැඩිසේ අවවාද කළා ඔය වාගේ වැඩ ආයෙත් කරන්න එපා. කාමයේ කියන එක සිතින් යටපත් කරන්න ඕනේ මිසක් ඒක කාමයේ ස්පර්ශාදී තුලින් ඒක කරන්න එපා කියලා බුදුහාමුදුරු දැඩිසේ අවවාද කොට ප්‍රථම සංඝාදිශේෂාපත්තිය පනවා වදාළසේක. මතකයිනේ සංඝාදිශේෂ වෙල පළවෙනි සංඝාදිශේෂය මොකද්ද? අඤ්ඤත්‍ර සුපිනන්ත සුපින සිහිනෙන් හැර සුක්ක විසට්ටි මතකනේ එහෙමනේ තිබුණේ. සිහිනෙන් හැර සුක්‍රමෝචනය කරන්න එපා කියලා පළවෙනි සංගමේ ප්‍රථම සංඝාදිශේෂය පනවවද. ඔතනදී තමයි පළවෙනි සංඝාදිශේෂය පනවන්නේ. අනතුරුව ඒ නිමිති කොටගෙන මේ ගාථාවෙන් ධර්ම දේශනා කළසේක. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මේ පළවෙනි සංඝාදිශේෂාපත්තිය පනවනවා. එතකොට ඒ සංඝාදිශේෂය මතකයි විනය කොටසේ බලන්න. විනය අපි පරාජිකාවලට පරාජිකා 4යි ඊළඟට සංඝාදිශේෂ 13ක් කතා කළා. ඒ සංඝාදිශේෂ 13 පළවෙනි සංඝාදිශේෂපත්තිය නිදාන කතා වුණේ මේ සෙය්‍යසක හාමුදුරන්ගේ සුක්ක විසට්ටි කතාව. සුක්ක විසට්ටි පරාජිකාව කියලා තමයි ඒක නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ගාථාවෙන් ධර්ම දේශනා කරා. මොකද්ද ගාථාව? පවගෙන කියන ගාථාව. පාපං චේ පුරිසෝ කෛරා නතං කෛරා පුනප්පුනං නතම් හි ඡන්දං කෛරාත දුක්ඛෝ පාපස්ස උච්චයෝ. පාපං චේ පුරිසෝ කෛරා. පුරිසෝ කිව්වේ පුරුෂයෙක් පුද්ගලයෙක් මිනිහෙක් යම් කෙනෙක් ඕන එකක් යොදාගන්න පුළුවන්. පුරිසෝ කිසියම් පුරුෂයෙක්. පාපං කෛරා.
පාපයක් කරන්නේ වේද? කවුරු හරි කෙනෙක් පාපයක් සිදු කරනවා නම් තං ඒ කියලා කිව්වේ ඒ පාපය ඒ කිව්වේ ඒ පාපය කෙරේ ඡන්දං නකෛරාත කැමැත්ත ඇති කරගත නොකත යුතුය. කවුරු හරි පවක් කරනවා නම් ඒ පවට කැමැති වෙන්න එපා. ඒකයි කියන්නේ ඡන්ද කිව්වේ කැමැත්තනේ. එතකොට කැමැත්තක් ඇති කරගන්න එපා. පාපස්ස උච්චයෝ පව් වැඩිවීම දුක්ඛෝ මහා දුකකි. පාපස්ස උච්චයෝ පව් වැඩි වෙනවා කියන්නේ මහා දුකක්. ඒ හින්දා කවුරු හරි පාපයට පොළඹවනවා නම් පොඩි හාමුදුරනේ අපේ සීලමෑණිවරෝ මතක තියාගන්න කල්යාණ මිත්‍ර වේශයෙන් එන පාප මිත්‍රයෝ ඉන්නවා. සමහරලාට ගණන් ගන්න එපා කියලා සමහරට පව් පින් වගේ පෙන්නනවා. පින පව වගේ පෙන්න නැත්තොත් ඉන්නවා. ඒ නිසා පවට ගිජු වෙන්නට එපා. පවට යොමු වෙන්නට එපා. ඒ නිසා පවෙන් ඈත් වෙන්න නිතරම උත්සාහ ගන්නට ඕන. බුදුහාමුදුර පෙන්නනවා පව උස්සීම මහා දුකක්. ඒක මෙලවත් දුක් විඳිනවා. සසර මහා දුකක් බවට පත් වෙනවා. එතකොට විවරණය අම්බලට්ටිත රාහුලෝවාද සූත්‍රයේ ඉගැන්වෙන පරිදි පාපයක් කිරීමට පෙර කරන විට කිරීමෙන් පසු යන අවස්ථා තුනෙන් කවර අවස්ථාවක හෝ ඒ පිළිබඳව ආපසු හරි බැලිය යුතුය. ඒ කිරීමෙන් වෙන හානිය සලකා බැලිය යුතුය. මේ සූත්‍රයක් තියෙනවා අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය. මේක ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක්. මේක කියනවා පොඩි හාමුදුරනේ අපි පවක් කරන්න හදනකොට අපේ සිත් තුනක් තියෙනවනේ. ලොවැඩසකරාවේ කිව්වා තුන් සිත පහදාගෙන දුන් දානේ උන් ගිය තැන ලැබෙයි නිදානේ. තුන් සිත පහදාගෙන දානේ දුන්නොත් උන්ට නිදානේ හම්බ වෙනවා. තුන් සිත අපහදවාගෙන කරතොත් පව මොකද වෙන්නේ එතකොට? ඒක පැටවු ගහනවා. හැබැයි මෙතනදි කියනවා අම්බලට්ටිත රාහුලවාද කියනවා පව කරන්න ඉස්සෙල්ලා පාපයක් ඉගෙනන පරිදි පාපයක් කිරීමට පෙර කරන්න ඉස්සෙල්ලා හිතනවා ඒ ගැන. මේක කරන්න හොඳයිද මන් දන්නේ හොඳයිද මන් දන්නේ අනේ මන් දන්නේ මේක පාපයක් නේ පව් සිද්ධ වෙන වැඩක් නේ ඉස්සෙල්ලා හිතනවා. කරන විටත් හිතනවා. කිරීමට පෙර ඔන්න පළවෙනි වතාවේ හිතුවා කරන විට දෙවෙනි වතාවත් හිතනවා දෙක. එතකොට මොකද කරන්නේ දෙවෙනි වතාවට කියන්නේ දෙවෙනි අවස්ථාව කරන විටත් හිතනවා. ඊට පස්සේ කිරීමෙන් පසු තුන්වෙනි අවස්ථාව කිරීමෙන් පස්සේ එතකොට ඉතින් හිතන්න පුළුවන් හාමුදුරනේ කරන්න ඉස්සෙල්ලා හිතලා නතර කරන්න වැඩ ඉවරනේ. අය කරනකොට පස්සේ හිතන්න ඕනේද? ඇයි එහෙනම් කරන ගමනුත් හිතන්නේ කරලා ඊට පස්සෙත් හිතන්න? නොකර ඉන්න එක තමයි වඩාම හොඳ. සමහර වෙලාවට වාව ගන්න බෑ. කරන්නමයි හිතෙන්නේ. නරක දේවල් වලට ඒ තරම් කරන කලට පව මී පැණි වගේ කියලානේ කිව්වේ පොඩි ආන්දනේ. පව් වැඩ හරි ආසයි කරන්න. කැමැත්තක් දක්වනවා. හැබැයි කරනකොට හිතෙනවා කරන්න ඉස්සලත් කරන්න හොඳ කරනකොට තනේ මේක හොඳ නැති වැඩක් කියලා හිතනවා. කරලා පස්සෙත් හිතෙනවා. ඇයි එතකොට? ඒ පිළිබඳ ආපසු හැරී බැලිය යුත්තේ ඒ කිරීමෙන් වෙන හානිය සලකා බැලිය යුත්තේ මේකෙන් මොනවද වෙන්නේ? ඇයි ඒක තුන් වතාවක් එහෙම හිතුවා මොකද? ඊළඟට ආයි කරන්න හිතෙන්නේ පොඩි හාමුදුරනේ. ඒකයි මේ තුන් වතාවක් මේ කරන්න නැත්තම් කරන්න ඉස්සර හොඳ නෑ කමන්නේ කරනවා. කරනකොටත් ඉතින් කමන්නේ පව් තමයි ඉතින් මං කමන්නේ කරනවා. කරලා ඉතින් කරා තමයි ඉතින් පව්නේ ඉතින් කමන්නේ ඉතින් කළා. ඒව නෙමෙයි. ඒක හදවතත් එක්ක කරන ගන්න දෙනුවක් නේ. ඒක තමන් කරන්නේ. ඒතකොට හිතෙන්ම හිතනවා මේක කරන්න හොඳ නෑ. මේක හොඳ දෙයක් නෙමෙයි කියලා හිතනකොට ආපහු ඒක කරන්න හිතෙන්නේ ඒකයි. කෙනෙකුට ආවේගය නිසා හෝ
නොදනුවත්කම නිසා හෝ වෙනත් කරුණක් නිසා පවක් කරන්නට සිදුවත් ඒ ගැන හිතා බලා නැවතත් එවැනි දේ නොකරන්නට වග බලාගත යුතුය. ඔය සමහරට ආවේගය නිසා සමහරට කේන්තිය සමහරලාට මීයක් ඇවිල්ලා පොත් ටික කපලා දාලා කාමරේ පොත් ටික කපලා දාලා ගිහිල්ලා එළියට ගිහිල්ලාට මීයා ඉන්නවා. මෙන්න පොත් කප. කෙලින්ම ආවාගයක් ගහන්න හොඳ නැහැ පව්. දැන් මොකද කරන්නේ? කේන්තියට අර පොත් කපපු කේන්තියට එකපාර මාවේගයක් ආවා සෙරෙප්ප ගලවලා ගැහුව සෙරෙප්පුවේ. මරන්න හිතන්නේ නෙමෙයි සමහරට ගෙවේ. ඌ ඇදිලා මැරුණා. ගාන්න හිතුණා ගැහුවා. තවත් එකක් ඌ දඟලන තවත් එකක් ගැහුව කේන්ති මොකක් තමයි පොත් ටික කෑවේ. දැන් මොකද වුනේ? ආවේගය නිසා. පව් කියලා දන්නවා. ගැහුවොත් මැරෙනවා කියලාත් දන්නවා. පව් කියන එක හිතන හින්දා හයියෙන් නැත්තම් කොස් අරගෙන මැරෙන්නෙම නැත්තම් හයියෙන් ගෙවෙන ටිකක් හිමීට ගෙවුවා. ඌ කෑන් ගාගෙන දිව්වා. කකුලන් නොණ්ඩි ගහලා දිව්වා මැරුන්නේ. යා. ඒ පව් ඌට ඇවිද ගන්න බැරුව කකුලන් නොණ්ඩි ගහගෙන ඇදගෙන ගියේ. කකුල අර සෙරෙප්පුවෙන් ගැහුව තුවාල වෙලා. පව් දැනගත්තා හිතුවා මේක ගොඩක් කලාගෙන දැක්කා ගහන්න හිතුණා ගහනකොටත් දැනගත්ත පව් කියලා ගැහුවට පස්සෙත් දැනගත්තා අයියෝ ආයි නම් මීයන්ට ගහන්න ඕන පොත් කෑනවා නම් කාපුවා ආයි නම් ගහන්නේ ඔන්න හිතට ආවා නැවතත් එවැනි දේ නොකරන්නට වග බලා ගත යුතුයි පාපය අනිවාර්යයෙන්ම දුක් විපාක ගෙන දෙන්නේ පව් කරොත් දුක් විපාක පොත් කාපු එක කතන්දරේ නෑ දුක ගෙන දෙනවා ඒක පව එක පවකින් දුක් විපාක එකකි එක පවක් කරොත් ඒකට විපාකයක් හම්බ වෙනවා. එකම පව කරන වාර 100කට දුක් විපාක 100ක. යන්න අර ඉස්සලම කිව්වේ පව් 100ට දුක් 100යි කිව්වේ ඒකයි. එතකොට එක පවක් කරොත් එක පවක් කළා ඒකට ඔන්න විපාකයක් හම්බ වෙනවා. පව් පහක් කළා විපාක 5යි. එකම පව 5 වතාවක් කරා. එහෙනම් විපාක 5යි. 100 වතාවක් කළා එකම පාපය එහෙනම් දුක් 100 වතාවක් ඒකට හරියන්න හම්බ වෙනවා. නැවත නැවත පව්කම් කළොත් නැවත විපාක හම්බ වෙනවා. ඒ හින්දා පව් 100ට දුක් 100යි කියලා පොතේ පාඩම නම් කරලා තියෙනවා. ඒ හින්දා පව් කන්නම් කරන්න එපා පොඩි හැමදෙරනේ. පව කියන්නේ සසර අපි මේ ඉපදෙමින් මැරෙමින් යන සසර දික් කරනවා. ඒ නිසා පුළුවන් තරම් අපිත් පාපයෙන් ඈත් වෙලා අකුසල ධර්මයන්ගෙන් ඈත් වෙලා අපේ පොඩි හාමුදුරු සිල්මෑණිවරු අපි බලන්න ඕනේ අපට අවට ඉන්න අපේ පොඩි හාමුදුරු අපේ යාළු හාමුදුරු ලොකු හාමුදුරු ලොකු සිල්මෑණිවරු අපේ ඉන්න අනිත් අයත් පවෙන් වළකගෙන යහපතේ පිහිටව ගන්න තැනට කටයුතු කරන්නට උත්සාහ ගන්නට ඕනේ. ඉතින් පාප වර්ගයේ අපි අද කතා කළේ ධම්මපදේ දෙවෙනි පාඩම හැටියට සලකන එතකොට පාප වර්ගයේ කතා දෙකක් හැඳින්වීම සහ කතා දෙකක් අපි අද කතා කළා. අපිට තව කතා කරන්නට ඉස්සරහට තව පාඩම් කීපයක් තියෙනවා. ඉතින් ගාථා කීපයක් තියෙනවා. ඉතින් මේ ධම්මපදේ අපේ බෞද්ධයාගේ අත්පොතනේ. අත්පොත ගැනයි අපි මේ කතා කරන්නේ. ඉතින් අත්පොත හොඳට එකතු කරගන්න මේ DP පිරිවෙන් තුලින් ඔබ පොඩි හාමුදුරුවන්ට සිල්මයන්ට මේ ඊටාම වාසියක් අත්දලා තියෙනවා. මොකද මේ පාඩම් පොතේ පෙළ පොතේ පාඩම් සියල්ල දක්ෂ ගුරුවරු අපේ පිරිවෙන් විෂයට අදාළ පාඩම් ටික ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ පාඩම් එකින් එක බලලා කියවලා හොඳට විවේකයේ ඉන්න වෙලාවට ෆෝන් එකෙන් හරි කම්පියුටරෙන් හරි මේව නැවත බලලා දැනුම දියුණු කරගන්න විභාගයේ සඳහා උපකාර කරගන්න වගේම ජීවිතයටත් උපකාර කරගන්නේ කියන ආධාර කරගන්නේ කියන කාරණේ සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන
මහඟු සමාජ සත්කාරයයි ටීපී පිරිවෙන් අධ්‍යාපනය.